समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स අප්පිච්චස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්චස්සාති. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය. සාදු සාදු සාදු. සුපින්වත්නි, ඔබ හැම දිනම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බණ අහන්නටයි. මේ ධර්ම දේශනාව අවසානයේ අපි දේශනා ආරම්භ සිදු කරලා අපි පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පණිවිඩය මේක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න ඕන එකක්. ඒක තමයි වෙනත් ආගම් එක්ක බුදු සමය විශේෂ වෙන්නේ. වෙනත් ආගම් වල පාවිච්චි කරන්න දෙයක් නැහැ. පාවිච්චි කරනවා කියලා ඉතින් ඕනනම් ඔය ගීතිකා ඊට පස්සේ යාඥා කිරිලි එහෙමවා තියෙනවා. ඒ වුණාට බුදුදහමේ විශේෂත්වය තමයි බුදුදහම පාවිච්චි කරන්න ඕන. කොයි වෙලේද දැන් පාවිච්චි කරන්න ඕන. මේ වෙලාවේ පාවිච්චි කරන්න ඕන. ඒ බුදුදහමේ ඉතා විශේෂ කාරණේ එක තමයි හේතුව තමයි දැන් ಭಾರತයේ බුදුහාමුදුරුවෝ පහළ වෙන යුගය කියලා කියන්නේ දෘෂ්ටි ජාලයක ගැටුමක් තිබුණු කාලයක්. ඒක මේ අද වගේ එකක් නෙමෙයි. මිනිසු කින් සත්‍ය ගවේෂි මොකද්ද සත්‍යය? කින් කුසල ගවේෂි මොකද්ද කුසලය? කියලා මිනිස්සු හොයාගෙන වනගත වෙච්ච යුගයක්. ඒක ප්‍රඥාවන්තයින්ගේ යුගයක්. ඒක අද වගේ කාලයක් නෙමෙයි. එතකොට මිනිස්සු හෙව්ව සත්‍යය මොකද්ද කුසලය මොකද්ද කියලා හොයාගෙන යද්දී බුදුරජාණන් වහන්සේ විසින් විතරක් හොයාගත්තා මේ තමන්ගේ ආධ්‍යාත්මය තුළින් අතු කරගන්න විමුක්තියක් ගැන. ලෝකේ ಭಾರತೀಯ ඉගැන්වීම් වල තිබුණා තමන්ම හොයන එකක් ගැන වැඩපිළිවෙලක් ගැන. ඒගොල්ලන්ට යන්න පුළුවන් උපරිම දුර තමයි සංසාරේ කියලා ජාලයක් තියෙනවා. එච්චරයි. එහෙමනම් ඒ ජාලේ වඩා හොඳ තැනකට යන්නේ කොහොමද කියන්නේ? ඒ සංසාරය කියලා එකක් තියෙනවා. අපි සමවදිනවා මේ ආයි මැරෙනවා ආයි ඉපදෙනවා ආයි මැරෙනවා ඉපදෙනවා. එහෙමනම් ඒගොල්ලෝන් ගොළුවට ආවේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ විශේෂත්වය. බුදුහාමුදුරුවෝ දන් දෙන්න උගන්වන්න පහළ වුණා නෙමෙයි. දානේ ಭಾರತೀಯ ඉගැන්වීම් වල තිබුණා. බුදුහාමුදුරුවෝ සිල් රකින්න උගන්වුවත් නෙමෙයි. සීලේ ಭಾರತೀය ඉගැන්වීම් වල තිබුණයි. ඔබ අහලා ඇතිනේ මහා මායාව දේවිය අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඉඳිල් මේ බෝධිසත්වයෙක් මව්කුස පිළිසඳගෙන පේවත් සමාදන් වෙලා ඉඳලා එහෙනම් බුදුහාමුදුරුවෝ කියලාත් නෙමෙයි. ඒක උන්වහන්සේ ඇත්තටම බුදුහාමුදුරන්ගේ කියවීම ප්‍රධාන වශයෙන් බැලුවහම තේරෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ නව අර්ථ දැක්වීමක් කරනවා සමකාලීන ඉගැන්වීම් වලට. ඒතකොට සමකාලීන ඉගැන්වීම් වලට නව අර්ථ දැක්වීමක් කරද්දී ඒ ಭಾರತයේ තිබුණු ඉගැන්වීම් වලටත් අර්ථයක් දෙදී තමයි නිවන මතු කළේ. නිවන කියන එක බුදු කෙනෙක්ගේ විතරක් හිතේ විතරක් උපදින එකක්. ඒක කාගේවත් හිතේ මතුවෙන්නේ නැහැ. ඒ ධර්මයේ අනුගමනය කරන ශ්‍රාවකයෙක්ගේ හිතේ හැර මේ කියන්නේ එකේ කියවෙන කතාව තමයි මේ බුද්ධ ශාසනයෙන් තොරව විමුක්තියක් ගැන ආයේ මේ නිවනක් ගැන කතා කරන්න බෑ. ඒකට අපිට තේරෙනවා දානේ සීලය භාවනාවත් ඉතින් 아무තු දෙයක් නෙවෙයි. ಭಾರತයේ තිබ්බනේ උනා රූපාවචර ධානයයි අරූපාවචර ධානයයි ඔක්කොම හිටියේ බමුණු ඉඳලා තියෙනවා. ඒ වුණා භාවනාව කියන එක 아무තු දෙයක් නෙමෙයි ಭಾರತයේ. ඒතර භාවනාව තුළින් මුනිවරු හොයාගත්තා. ඒ කියන්නේ ශ්‍රමණ කණ්ඩායම් හොයාගත්ත ශ්‍රමණ කණ්ඩායම් හිටියා. අපි ඔය වැඩි ගර්හාවට වගේ නිගන්ඨයෝ ආජීවකයෝ කියලා කතා කරාට ඒගොල්ලෝ තමයි සංසාරේ හොයාගත්තේ. නිගන්ඨනාද පුත්ත නිගන්ඨයෝ ආජීවකයෝ පරිබ්‍රාජකයෝ ජටිලයෝ වගේ අය හිටියනේ ಭಾರතේ. ඒගොල්ලන්ගේ දෘෂ්ටිය දන්නේ නැතිකම නිසා අපි ඉතින් කෙලීම හිම ප්‍රතික්ෂේප කරලා දානවා. ඒතොරේ ප්‍රතික්ෂේප කරද්දී මහා මෝඩ මිනිස්සු ටිකක් විදියට අපිට පේන්නේ. දැන් නිගන්ඨයෝ ගත්තාට පස්සේ අපේ ඔළුවට එන්නේ ඇඳුම් නැතුව ඉන්න නිකන් ඇඳුමක් අයින් කරලා ඉන්න ಭಾರತೀಯ කණ්ඩායම. හැබැයි ඔබ මතක තියාගන්න ඕන නිගන්ඨයොන්ට බුදුහාමුදුරන්ට ගඩොල් වලින් ආරාම හදද්දී නිගණ්ඨාරාම කිරිගරුඩ වලින් හදලා තියෙන එකයි. කිරිගරුඩ වලින් ආරාම හදලා තිබිලා තියෙනවා. ඒතර නිගණ්ඨාරාම කිරිගරුඩ වලින් හදද්දී අපගේ බුදුරජාණන් වහන්සේට ගඩොල් වලින් ආරාමේ හදලා තිබිලා තියෙනවා.
වෙන අපිට පේනවා බොහොම ධනවත් මිනිස්සු විශාල පිරිසක් නිගණ්ඨාරාම වටේ ඉඳලා තියෙන විශාල අනුගාමික පිරිසක් හිටියා. හැබැයි ඒකට තව ප්‍රධාන හේතුවක් තමයි නිගණ්ඨයෝ කෘෂිකර්මාන්තයේ ප්‍රතික්ෂේප කරානේ සත්තු මැරෙන නිසා. ඒ නිසා නිගණ්ඨයෝන්ගේ ශ්‍රාවකයෝ ඔක්කොම වෙළඳාම් කරා. ඒක වෙළඳාම් කියන්නේ හොඳ ආර්ථික හයියක් තියෙන වැඩක් නේ. එතකොට ඒගොල්ලෝ ආරාම අර විදියට හදලා දෙන්න ඇති. නමුත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒගොල්ලන්ගේ ගැන්වීම සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑ. බුද්ධ ශ්‍රාවකෙක් විදියට අපිට ඕන මොකක්වත් වැඩක් නෑ තමයි. හැබැයි දැන් අපි බුද්ධ ශ්‍රාවකයෝ විදියට මේක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් වල හිටපු ශ්‍රමණ කණ්ඩායම් තමයි සංසාරේ හොයාගත්තේ. බ්‍රාහ්මණවාදයේ කිව්වා සංසාරය කියලා එකක් නැහැ. දෙවියන්ගේ කැමැත්තට ඔක්කොම වෙන්නේ උඹලා දෙවියන්ට වගකීම් බාර දීලා හිමීට පාඩුවේ තියෙන දෙයක් කාලා හුද්දට සැප විඳලා ඉඳපල්ලා. ඒගොල්ලෝ තමයි කිව්වේ ණය වෙලා හරි ගිතෙල් ගහලා වැඩේ කරගෙන ඉන්න කියලා. ඒකට එහෙම කියපු බ්‍රාහ්මණවාදයට විරුද්ධව තමයි ශ්‍රමණ කණ්ඩායම් නැගී ඉඳින්නේ. ඒතකොට මේ දෘෂ්ටි ජාලයක ගැටුමක් නේ අපි මේ නිවන කියන තැනින් ඇල්ලුවාට දෘෂ්ටි ජාලයක ගැටුමක්. බමුණන්ට විරුද්ධව තමයි ශ්‍රමණ කණ්ඩායම් නැගී හිටින්නේ. ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, ජටිලයෝ ඔක්කොම. ඔය අතර තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ දෘෂ්ටි ජාලේ මං හිතන්නේ කෝටක් ප්‍රාප්තිය විදිහට තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. හැබැයි ශ්‍රමණ කණ්ඩායම් අතර හැමෝම දැනන් හිටියා අනාගතයේ බුදු කෙනෙක් කියලා කෙනෙක් ලෝ පහළ වෙනවා. ඒ කියන්නේ ඉතාම ඉහළ ඥානවන්ත කෙනෙක් මේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්නේ විසඳන කෙනෙක් පහළ වෙනවා කියලා ඒගොල්ලෝ හොයාගෙන හිටියා. ඒගොල්ලෝ හොයාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් ලකුණුත් හොයාගත්තා. ඒවට තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ. දැන් උදාහරණ බ්‍රහ්මායු සූත්‍රයේම තියෙනවා බ්‍රහ්මායුට ආරංචි වෙන බ්‍රහ්මායු කියන අවුරුදු 120ක් විතර වයසක මිනිහෙක් නේ. එයාට ආරංචි වෙනවා බුදු කෙනෙක් පහළ වෙලා කියලා. එතකොට එයා පිළිගන්නේ නැහැ. බලන්න මිනිස්සුන්ගේ මේ අවුරුදු 120ක් ගිහින් එයාලගේ තියෙන නිදහස් චින්තනේ අපි නම් ඇඳට වෙලා උඩ බලන්න ඉන්න කාලයක් නේ. සමහර 100ක් විතර ඒ වෙනකොට අපි 120 නෙමෙයි අවුරුදු 75 විතර යනකොට 100 විකාලේ. එතකොට 120ක් ගියපු මේ බ්‍රහ්මායු පිළිගන්නේ නැහැ බුදු කෙනෙක් පහළ වුණා කියන කතාව. එයා කියනවා තමන්ගේ ගෝලයෙකුට කතා කරලා එයාගේ නම උත්තර. එයාට කියනවා පුතේ උත්තර මේ මධ්‍ය මණ්ඩලයේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා ලොකු ഘോഷාවක් යනවා. හැබැයි මට ඕක පිළිගන්න බෑ. ඔයා ගිහින් බලන්න කියනවා ඇත්තටම එයා බුදු වෙලාද කියලා. එතකොට එයා බලන්න එයාගේ ගවේෂණේ. එයා කියනවා හොඳයි මේ දෙහෙට යන්නම් නෙමෙයි. හොඳයි මම යන්නම් කියලා එයා ඔක්කොම ලෑස්ති කරගෙන එදාම යනවා. එදාම ගිහින් අපි නම් බැලුවා හැරිලා අනිත් පැත්තටනේ. බලන්න මේ මිනිස්සුන් කොච්චර නිවන ගැන සත්‍ය ගැන උමනාවක් තිබ්බද? මාස 7ක් බුදුහාමුදුරුවෝ පස්සෙන් ගිහින් තියෙනවා. උන්වහන්සේ වළඳන විදිය බලනවා, උන්වහන්සේ ඇවිදින විදිය බලනවා, උන්වහන්සේ සිවුරු පොරවන විදිය බලනවා, උන්වහන්සේගේ මහා තේජවන්ත ගමන් විලාසය බලනවා, උන්වහන්සේ ඇවිදිනකොට මොන කකුල දිස්සලා තියන්නේ කියලා බලනවා. ඔය ඔක්කොම හොයන්න පුළුවන් බ්‍රහ්මායු සූත්‍රයේ බැලුවොත්. උන්වහන්සේ වළඳන විදිය, එයා වළඳන විදිය ගැන පවා කියනවා පිනක් ගන්න උන්වහන්සේ ඉස්සලා අනලා උන්වහන්සේ මේ පිටු කරනවා. පිටු කරලා මේ මහපොට ඇඟිල්ලෙන් මුඛය ඇතුළට බත් ටික දාගෙන හපනවා. ඒ හපනකොට ඉරියව්වකින්වත් හොයන්න බෑ උන්වහන්සේ ඇඟුල් දෙයක්ද කන්නේ, තිත්ත දෙයක්ද කන්නේ හොයන්න බෑ. මේකේ මහා මුතු මුනිවරයෙක් කියලා කියනවා. ඒතකොට ඒ කියන්නේ මේ සතියක් ගිහින් වටේට කරගිලා ඇවිල්ලා නෙමෙයි. මාස 7ක් බුදුහාරුගේ පස්සෙන් ගිහින් තියෙනවා බ්‍රහ්මායුගේ ගෝලයා උත්තර. ඕනනම් බලන්න බ්‍රහ්මායු සූත්‍රය මගේ මතකයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඒතකොට ඒ කාලේ මිනිසුන්ට තිබ්බ සත්‍ය ගැන පුදුම උනන්දුවක්. ඒ කියන්නේ සත්‍ය ගැන අපේ වචන වලින් කිව්වොත් එහෙම උණක් තිබිලා තියෙනවා. මොකක්ද ඇත්ත? එහෙම හොයන්නේ උමනාවක් තිබිලා තියෙනවා. ඔන්න ඔය අතර තමයි පින්වත්නි බොහොම පරිස්සමට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. හරි පරිස්සමට පහළ වුණේ. මොකද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සංසාරය ගැන හොයන්න උමනාවක් තිබ්බේ නැහැ. හේතුව ඇයි සංසාරය කියන එක සමකාලීන බ්‍රාහ්මණී මේ ಭಾರತೀය ඉගැන්වීම් වල තිබ්බනේ. හැබැයි මුලින්ම ශ්‍රමණ සම්ප්‍රදාය නැගී හිටින්නේ සත්‍යයත් එක්කම බමුණන්ට විරුද්ධව. ඒතෝ තමයි මේ ඔක්කොම කනවා, මිනිස්සු සැප විඳිනවා, රජවරුත් ඔළුව නමනවා, මේ මිනිස්සු කෑම ටික ගින්නට දානවා, මේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා. එතකොට අසාධාරණීට විරුද්ධව තමයි බ්‍රාහ්මණවාදයට අසාධාරණීට විරුද්ධව ශ්‍රමණ කණ්ඩායම් නැගී හිටින්නේ. ඇයි මේ ඉතා සැප විඳිනවා, මේ ගෙවල් වල කෑම වේදා වේල කන්න නැහැ. නමුත් මේ කෑම ගින්නට දානවා, ගිනි දෙවියෝ පුදනවා කියලා මේ මහා මොන විකාරයක්ද කියලා හිතන්නේ ඒ කාලේ. ඒකට විරුද්ධව තමයි මේ අය යන්නේ. ඕගොල්ලෝ සැප විඳින්න, අපි ඔයාලා සැප විඳීමෙන් හොයපු දෙයක් තියෙනවනේ මේ වෙනකොට හම්බ වෙන්න ඕනේ. ඔයාලා එහෙම ගන්න නැති නිසා අපි යන්නම් කැලේට, අපි එනම් දුක් විඳලා බලන්නම්කො එකක් තියනවාද කියලා තමයි ඒගොල්ලෝ එකට විරුද්ධව තමයි බ්‍රාහ්මණ කණ්ඩායම් මේ
සම්පූර්ණයෙන්ම ගමේ ඊටාම සුපිරි ජීවිතයක් ගෙවද්දී ඒකට විරුද්ධව ඊටා දුෂ්කර ජීවිතයකට පිවිසෙන්නේ ශ්‍රමණ කණ්ඩායම. ඒ නිසා තමයි උන්වහන්සේ දැනන් හිටියා මේ කාමසුකල්ලිකාණු යෝගයක් ඇතුලේ විමුක්තියක් නැහැ කියලා. ඒ උන්වහන්සේ ඊටා සැපසහිත ජීවිතයක් තිබ්බනේ. ඊට පස්සේ උන්වහන්සේ දැනගත්තා මේක බලයත් එක්කත් කරන්න බෑ කියලා. බමුණු බලේ පවත්වගෙන ඉන්නේ හිටියේ රජවරු තොළුව නමනවනේ බමුණන්ට. බමුණුන්ගේ මතයට රජවරු එතනින් පහළ ඉන්න සියලු සම්ප්‍රදායන් ඔළුව නමනවා. උන්වහන්සේ දැනගත්තා මේක බලයත් එක්කත් කරන්න බෑ. බමුණු බලයත් එක්ක මේක කරන්න හැදුවට බලයත් එක්ක කරන්න බෑ කියලා හිතාගෙන තමයි උන්වහන්සේ හිමීට ආරාමෙන් මේ උන්වහන්සේගේ මාලිගාවෙන් එළියට බහින්නේ. ඒතකොට දැන් අද කෙනෙක් අද පැවිද්දෙක් පවා බලයත් එක්ක හොයනවා නම් මේ වැඩ පිළිවෙල. නෑ බලය තියෙන තැනක මේ වැඩේ කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක කොච්චර මෝඩ වැඩද. ගිහියෙක් එහෙම හිතනවනේ. මොකද පැවිද්දොන්න කතිර ගහන ගිහියෝ ඉන්නවනේ. ඒතර ගිහියෙක් හිතනවනම් නෑ හාමුදුරන්ට බලය දුන්නොත් මේ වැඩේ කරයි කියලා. ඒක බුද්ධ දේශනාවට කොච්චර විරුද්ධයි. ඇයි? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බලයක් අත්හැරලා මාලිගාවෙන් එළියට බැහැපු කෙනෙක්. බලයත් එක්ක ඔය වැඩේ කරගන්න පුළුවන් නම් උන්වහන්සේ පළවෙනියෙන් කරගන්නවා. ඇයි උන්වහන්සේ ගොරජ කෙනෙක් නේ. ඇයි මාරේ ඇවිල්ලා කිව්වා කියනවනේ ඔබ වහන්සේ යන්න එපා සතියෙන් සක්විති රජ වෙනවා ඔබ වහන්සේ ඇයි මෙහි ඉන්නේ නැත්තේ මේ වගේ රාජ්‍යයක් නෙමෙයි චක්‍රවර්ති රාජ්‍ය කියන්නේ ඇයි ඔබ වහන්සේට ඒක බලාගෙන ඉන්න බැරි ඒක උන්වහන්සේ දැනගත්ත බලයත් එක්ක නිවීමක් නැහැ බලයත් එක්ක කැළඹීමක් තියෙනවා බලයත් එක්ක හෘද සාක්ෂිය සුවපත් වෙන්නේ බලයත් එක්ක හෘද සාක්ෂිය කැළඹීමක් තියෙන කියලා ඒක දැනගෙන තමයි මාලිගාවෙන් පහළට බහින්නේ ඒතකොට එහෙම බැහැලා උන්වහන්සේ සංසාරය ගැන අමුතුවෙන් හොයාගත්තේ නැහැ ಭಾರತೀಯ සංසාරය ගැන දැනන් හිටියා. ඇයි? ඒගොල්ලෝ දැනන් හිටියා ඉපදෙනවා කියලා. ඒතකොට ඉපදෙමින් මැරෙමින් යන ගමනක් තියෙන කියලා ඒගොල්ලෝ දැනන් හිටියා. ඒකට විකල්පයක් විදිහට උණ්ඩ මොකක්වත් තිබෙන්නේ නැහැ. එකම විකල්පයක් තිබ්බා. එහෙනම් හොඳම දේ තමයි බඹලෝ යන එක. ඇයි බඹලෝ දිගයිනේ ආයුෂ? ඒ නිසා ඒගොල්ලෝ රූපාවචර ධානයත් අරූපාවචර ධානයත් උපදවාගෙන බඹලෝ යන්න කල්පනා කළා. ඒතකොට ඒගොල්ලෝ නිශ්චිතව දැනගත්ත සංසාරික ජාලය ගැන. ඉපදෙමින් මැරෙමින් යන මහා අමුතු ජාලයක් මේකේ තියෙනවා. මේක භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ මේ භවයෙන් වැහිච්ච සාංශාරික ජාලයේ මේ සමහර වෙලාවට ඉතා සුවපහසු ජීවිතයක් ගෙවලා බල්ලෙක්ගේ කුසේ ඉපදෙන මහා අමුතු එකක් මේක. ඊට පස්සේ මේ ඊටාම හොඳට ජීවිතය ගෙවලා බලයක් එක්ක ඉඳලා ඊටා හොඳ ශරීර සෞඛ්‍යයකින් ඉඳලා එකපාරම මේ ජීවිතය අහිමි වෙලා එකපාරම මේ මනෝමය කායික මහා අමුතු പ്രേත කොටස් අතර උපදින එකක් මේක. මේ හොද්දටම සිතා සැප පහසු ජීවිතයක් ගෙවලා බිත්තර කටුවක් අස්සේ උපදින එකක් මේක කියලා ඒගොල්ලන්ට මේක මහා අමුතු විශ්මයක් තිබ්බා. ඒගොල්ලෝ දැනගත්ත සංසාරය කියන එකක්. ඒතර ඒගොල්ලෝ බැලුවා එහෙමනම් මේ සංසාරේ වඩා හොඳ තැනක් කොහේ හරි තියනවාද? එතකොට ඒගොල්ලෝ දැනගත්තා ඉතා දීර්ඝායුෂයක් තියෙන බඹලෝ තමයි හොඳම තැන කියලා. සමහර අය හොයාගත්ත රූපාවචර බ්‍රහ්ම ලෝක ගැන සමහර අය හොයාගත්ත අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන. එක එක විදිහට ඒ ධ්‍යාන සමාපatti වලින් යන තැන ගැන ඒගොල්ලෝ ඉගෙනුවා. ඒ ගුරුවරු ළඟට උන්වහන්සේත් ගිහින් බැලුවා. උන්වහන්සේ ගිහින් බලනකොට තේරුණා මේ සාංසා එතකොට උන්වහන්සේ දැනගත්තා මේ බඹලෝ කියන එකේ දිගාංශයක් තියෙනවා තමයි. හැබැයි ඒකෙත් විපාක දැන් දිව්‍ය ලෝකේ දිගාංශයක් තියෙනවා තමයි. හැබැයි විපාකයේ දීලා අනිත්‍ය වෙනකොට ආයෙ වැටෙනවනේ නිරේට. ඒතර උන්වහන්සේ දැනගත්තා ඒකත් හරියන්නේ නැහැ. එහෙම ඊට වඩා එකක් තියෙනවද කියලා තමයි උන්වහන්සේ කීක ක්‍රමයට අර දුර්ගේශ්වරී වල ඉඳලා දුක් දීලා බලන්නේ. අතරම ඔබ තමයි උන්වහන්සේ කරේ. ඔබ ගැන හොඳටම හොයාගන්න පුළුවන් ආර්ය පරිශ්‍රණ සූත්‍රය. උන්වහන්සේ කියනවා මම මහණෙනි මේ ආර්ය පරිශ්‍රණයක් කළා. ලෝ පරිශ්‍රණ දෙකක් තියෙනවා. එකක් අනාර්යයි එකක් ආර්යයි. මම මේ ආර්ය පරිශ්‍රණය කළා. ඒක හරිම සුන්දර එකක් නෙමෙයි. ඒක අතිශය දුෂ්කර එකක්. ඒ දුෂ්කර ආර්ය ප්‍රතිපදාව තුළින් මම සදාකාලිකව නිවෙන රහස හොයාගත්තා. ඒක හරියට ඒක පින්වත්නි බුදු කෙනෙක්ගේම පණිවිඩයක් විතරයි. හැබැයි බුදුහාමුදුරු හොයාගත්තා කිව්වට බුදුහාමුදුරුවන්ට ආවේනික දෙයක් නෙමෙයි. ඒක හරියට උන්වහන්සේ මතක් කරන්නේ මහණෙනි පරණ නගරයක් නටබුන් හොය මතු කරනවා වගේ මම මේක හොයාගත්තා. ඒතකොට මේක හොයාගෙන හරියටම ඉලක්කෙටම අපිට කිව්වා මහණෙනි මෙහෙම කළොත් මෙහෙම නිවෙනවා මෙහෙම කළොත් මෙහෙම නිවෙනවා මෙන්න මෙහෙම කරගෙන ගියොත් ඔබ සම්පූර්ණ නිවෙනවා. ඒකට ප්‍රතිපදාවක් කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට අපේ ඔළුවට එකපාර එනවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද වඩන්නේ? කොහොමද පුහුණු කරන්නේ? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් මේකට තියෙන ප්‍රතිපදාව කොතනින්ද පටන් ගන්නේ? දැන් සම්මා දිට්ඨිය දැන් සමහර අය ඉන්නවා මම මේ සතිය සම්මා දිට්ඨිය වඩනවා ඊළඟ සතිය සම්මා සංකල්පේ වඩනවා එහෙම හිතනවා. එහෙම ගන්න නෙමෙයි. මේ වෙලාවේ යම් කුසල් සිතක් ඇති වුණා නම් ඒ කුසල් සිත පුරාවටම ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඒ දෘෂ්ටිය පිරිසුදු වෙනකොට
දැන් ඔබේ දැක්ම පිරිසුදු වෙනකොට ඒ දැක්මට අනුව කල්පනා හැදෙනවා නේද ඔළුවේ. ඒක තමයි සම්මා සංකප්ප. දැන් බලන්න දෘෂ්ටිය පිරිසුදුයි නම් සම්මා දිට්ඨිය ඇති වුණා නම් එයාගේ දැක්ම ඊටාම පිරිසුදු තත්වයක නම් තියෙන්නේ. ඒ දැක්මට අනුව නෙමෙයිද කල්පනා හැදෙන්නේ. ඒකට සම්මා සංකප්ප කියනවා. ඒ කල්පනාවලට අනුව නෙමෙයිද එයා වචන කතා කරන්නේ. ඒකට කියනවා සම්මා වාචා කියලා. එයාගේ දැක්මට අනුව නෙමෙයිද පින්වත්නි එයාගේ ජීවත් වෙන චර්යාව හැදෙන්නේ. ඒකට කියනවා සම්මා කම්මන්ත කියලා. ඒකට අනුව නෙමෙයිද ආජීවය හැදෙන්නේ. ඒකට කියනවා සම්මා ආජීව කියලා. ඒ දැක්මට අනුව නෙමෙයිද පින්වත්නි එයා තුළ මේ වීරිය හැදෙන්නේ. ඒ කියන්නේ ඒ දැක්ම පිරිසුදුයි නම් අකුසලයට එයා විවෘත වෙයිද? විවෘත වෙන්නේ නැහැ. එයාගේ දැක්ම පිරිසුදුයි නම් එයා අකුසලයේ උපන් අකුසලයක් එක්ක ගනුදෙනුව හදාගයිද? හදාගන්නේ. ඇයි? දැක්ම හොඳයිනේ. ඒ දැක්ම හොඳ නම් පින්වත්නි එයාට ඒ දැක්මට අනුව තමයි කල්පනා හැදෙන්නේ. දැක්මට අනුව තමයි එයාගේ මේ සම්පූර්ණ උත්සාහය වීර්යය ගොඩ නැගෙන එකට කියනවා සම්මා වායාම කියලා. එතකොට සිහිය පවත්වනවා. එයා Taman තුල සිහිය තියාගන්නවා එහෙම කෙනෙක්. ඒ Tamanව පරිසම් කරගන්න ඕන කියලා එයාගේ දැක්ම කියනවනේ. ඒතකොට Tamanගේ පැත්තේ සිහිය තියාගන්නවා. ඒකට කියන්නේ සති සම්පජන්ණය කියලා. ඒකම තමයි සම්මා සති කියන්නේ. ඒ කියන්නේ Tamanගේ පැත්තේ සිහිය තියාගන්නවා. මොන Tamanගේ පැත්තේ කියන්නේ කය පිළිබඳ, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, හිතේ ධර්මතා පිළිබඳ මේ මොහොතේ මේ Tamanගේ පැත්තේ සිහිය තියාගන්නවා. දැන් අපේ ගොඩක් දෙනෙක්ගේ සිහිය තියෙන්නේ එක්ක දරුවගේ පැත්තේනේ. එක්ක කඩේ පැත්තේ. දැන් මම කඩේට යනවා කියනකොට එයා කඩේ තමයි සිහිය තියාගන්නේ. එතකොට මෙයා කොහෙ ගියත් මොනවා ඇසුරු කරත් දරුවා ඇසුරු කරත් Tamanගේ පැත්තේ සිහිය තියාගන්නවා. ඇයි දැක්ම හොඳයිනේ අර මුල හොඳයිනේ. ඒකට එයා ඒකට කියනවා සම්මා සති කියලා. ඊට පස්සේ සම්මා සමාධිය. සම්මා සමාධිය කියනකොට අපිට එකපාරේ එන්නේ නිකන් මේ භාවනා කරන්න බද්ධ පරියන්කින් වාඩි වෙලා කරන එහෙම එකක් නේ දොළුවට එන්නේ. සම්මා සමාධිය කියන්නේ එහෙම එකක් නෙමෙයි. සූල වේදාල සූත්‍රෙම තියෙන්නේ. මේ චූල වේදාල සූත්‍රයේදී අහනවනේ බුදුරජාණන් මේ ධම්මදින්නා භික්ෂුණියගෙන් අහන්නේ ප්‍රශ්නේ විසාක උපාසකයා. විසාක කියන්නේ යාගේ ගිහි කාලේ මහත්තයා. හරි පුදුමයි මේ ගිහි කාලේ මහත්තයා මේ රහත් වෙච්ච බිරිඳගෙන්. ඒ කියන්නේ බිරිඳ කියලා මම කියන්නේ නිග්‍රහවට නෙමෙයි රහත් වෙලානේ. සුරයාගේ කලින් යා බිරිඳනේ. ඒකේ බිරිඳගෙන් අහන්නේ මේ ප්‍රශ්න ටික. ඒක හරි සුන්දරයි ප්‍රශ්න ටික. දැන් ගිහි කාලේ මේ ඒගොල්ලෝ දෙන්නම ඇත්තටම මේගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දැන් නිර්වේදයක් නිසානේ පින්වත්. ඒ කියන්නේ නිර්වේද කියන්නේ කලකිරීමක් කියන එක නිසා තමයි පින්වත්නි මේ හැබැයි කලකිරෙන්නත් හේතුවක් තියෙනවා. කලකිරෙන්න හේතුව තමයි කලකිරීම කියන්නේ මේ නිකන් ආදරය කරන කෙනා හිමි වුණා මැති වෙනවා කලකිරීම. එහෙම ගන්න මේ කලකිරීම කියන්නේ. මෙතන කලකිරීම කියලා කියන්නේ මේ නෙක්ඛම්මයට බරයි මේ. දැන් අපි කලකිරෙනකොට කාමයට බරයිනේ. ඒතර මේ කලකිරීමෙන් මේකට ඇත්තටම මට හරියට වචනයක් හම්බෙලා නැහැ. ත්‍රිපිටකයේ කියන්නේ මේකට කලකිරීම කියලා. නිර්වේදය කියලා කියන්නේ. මොන මට හිතෙනවා මේක හරියන්නේ නැහැ මේ වචන. මේ නිබ්බේධික කියන සූත්‍රයේ එහෙම දේශනා කරනවානේ කලකිරීම ගැන වදාළ දේශනාව. ඒතර මේකට කලකිරීම කියලා කියනකොට අපේ ඔළුවට ඉන්නේ අර කාමයට බර නිකන් මේ මොකක් හරි ගෙදර මහත්යයි නෝනයි අතර ඇති වුණාම ඇති වෙන කලකිරීම මට කලකිරිලා තියෙන දැන් වගේ එකක් ගන්න එපා මේකට. එහෙම ගත්ත ගමන් එයාට සම්පූර්ණ වර්ධිනවා. එයා හිතාගෙන ඉන්නවා අපෝ මේ ධර්මයේ හරියන්නේ නැහැ. කලකිරෙනවානේ මේ ධර්මයට කියලා එහෙම ඔළුවට එන්න පුළුවන්. මේ කලකිරීම එහෙම කන්නේ මේක හරි ප්‍රශස්ත අවස්ථාවක් කලකිරීම. එතකොට තමන් තුළ පින්වත්නි යථාභූත ඥාන දර්ශනම් පජානාති. යථාභූත ඥාන දර්ශනය ආවම. යථාභූත ඥාන දර්ශනය කියන්නේ මේ ලෝකයේ ඇත්තම කතාව දැනගන්නවා. එච්චරයි. මොකද්ද ලෝකයේ ඇත්තම කතාව? ලෝකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක්. මගේ ඇස්සේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක්. ඊට වඩා මොකක්වත් නැහැ මේ රූපේ. ඊට පස්සේ ලෝකයේ තියෙන පඨවි ස්වභාවයක්. මේ ගස්වල, ගල්වල, මේ ගොඩ නැගිලි වල තියෙන පඨවි ගතියක්. මගේ ඇස්සේ තියෙන මේ වගේ පඨවි ගතියක්. මේ ගංගාවල, ඇලවල් වල, දොළවල් වල ජලයේ තියෙන වැగిරෙන ගතියක් තියෙනවා. මේ මගේ ඇඟේ ලේවල, තෙමවල, හොටුවල වැగిරෙන ගතියක් තියෙනවා. බාහිර ලෝකේ හෙලවෙන, පිම්බෙන, චලනය වෙන ගතියක් තියෙනවා. මේ ඇඟේ හෙලවෙන, පිම්බෙන, චලනය වෙන ගතියක් තියෙනවා. බාහිර මේ හිරු රශ්මියේ හැම දිරවන, පැසවන ගතියක් තියෙනවා. මගේ ඇඟේ දිරවන, පැසවන ගතියක් තියෙනවා කියලා ඔක දැනගත්තාම ඒ දැන ගැනීම තුළිනුත් යථාභූත ඥාන දර්ශනයට එන්න පුළුවන්. හැබැයි ඒක එකම ක්‍රමයෙන් නෙමෙයි. ඔය කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ උදේවැය දැකලත් යම් කෙනෙකුට එන්න පුළුවන් යථාභූත ඥාන දර්ශනයට. තව කෙනෙකුට එන්න පුළුවන් ඕනනම් පංචස්කන්ධයේ උදේවැය දැකලත් එන්න පුළුවන්. පංචස්කන්ධේ මේ තියෙන හැම වෙලාවකම පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. ඊට වඩා මොකක්වත් නැහැ. මේ ඊට පස්සේ එයාට මේ බණහන එකස්සෙත් ওই ටික විතරයි. දැන් මේ මම මේ බෞද්ධ නාලිකාවෙම ওই ගැන දිග දේශනාවක් කරලා තියෙනවා.
මම මේ මෙතන කියන්නේ මත් පුළුවන් දකින්න කියන එක. දැන් මේ බණ අහගෙන ඉන්න වෙලාවේ පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා එච්චර. ඒක හොඳටම දැක්කාම එයා හැම වෙලාවකම ඔබ දකිනවා. તો පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා දැක්කා කිව්වට පස්සේ එයා දන්නවා මේක මේ නාම ධර්ම ටික. හැඟීම් ටිකක් විතරයි මේකේ තියෙන්නේ කියලා දන්නවා. කියන්නේ මේ බණ අහන වෙලාවෙත් එහෙම හැඟීම් ටිකක් ඇති වෙනවා විතරයි. ඒතර හැඟීම් ටිකක් විතරයි කියලා දැනගත්තාම අන්තිමටම බණ අහපු මිනිහෙකුත් නෑ බලන්න යද්දි බණ කියපු කෙනෙකුත් නෑ. සත්‍ය පුද්ගලිකයා දකින්නේ. ඒ ආදන්නවා මේ හාමුදුරු බණ කියනවා. ඒ බණ ටික මගේ කනට ඇහෙනවා. මට චක්කු විඥානය ඇති වෙනවා. ඒක ඇති වුණේ කොහෙද? ඒක ඇතුලේ මගේ ඇස්සේ. එතකොට චක්කු විඥානය ඇති වුණාම විඥාන ස්කන්ධයක් ඇති වුණා. මම කියන්නේ පංචස්කන්ධය දැකීමෙනුත් උදේවැය දැකලා රහත් වෙන්න පුළුවන්. මේ දැක්ම යථාභූත ඥාන දර්ශනයට එන්න පුළුවන් කියලා. එතකොට එයා දකිනවා දැන් පංචස්කන්ධය මම හිතනවා මේ අය ටිකක් ධර්මයේ ටිකක් දන්නවා ඇති කියලා. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই ටික දැකලත් පුළුවන්. ඉස්සෙල්ලා මම කිව්වා තව ක්‍රමයක්. මොකද්ද? ඉස්සෙල්ලා මම කිව්වා මේක අවබෝධයටපත් වෙන්න පුළුවන් කියලා කොහොමද මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතරමා භූතයන්ගේ ඇත්ත කතාව දැකලත් පුළුවන්. එකම පාර නෙමෙයි. ඔකට හරියට ලස්සන උදාහරණයක් තියෙනවා. මහණෙනි කෑල ගහ දැකලා මිනිහෙක් කියනවලු කෑල ගහ මොන වගේද කියලා අහනකොට කියනවලු කෑල ගහ හරියට මේ පිච්චිච්ච කණුවක් වගේ මේ කළු පාටයි කියනවලු. ඒ මිනිහම ගිහින් තව කෙනෙක්ගෙන් අහනවලු කෑල ගහ මොන වගේද කියලා. ඒකට කියනවලු කෑල ගහ කියන්නේ හරියට මස් වැදල්ලක් වගේ රතු පාටයි කියනවලු. තව මිනිහෙක්ගෙන් අහනවලු කෑල ගහ මොන වගේද කියලා. එතකොට එයා කියනවලු කෑල ගහ කියන්නේ හරියට ලොකු ගෙඩි තියෙන මේ ලොකු කරල් තියෙන කරල් පැලිලා යන පොතු ගහේ කන්දේ ගැලවි යන ශාකයක් කියනවලු. ඒත් තව මිනිහෙක්ගෙන් ගිහින් කෑල ගහ ගැන අහනකොට කියනවලු කෑල ගහ කියන්නේ හරියට මේ විශාල පත්‍ර ඝන පත්‍ර තියෙන ලොකු හෙවණ තියෙන ගහක් කියනවලු. හැබැයි ඔය කතාවක්වත් වැරදි නෑ. ඇයි? කෑල ගහට ඔය අවදි හතරම තියෙනවා. එතකොට එක්කෙනෙක් කිව්වොත් නෑනේ මේක මහා හතර බීරි කතාවක් නේ. දැන් කෑල ගහට මේ මිනිස්සු එක එක කතා කියනවක නෑ. අර කෑල ගහ රතු පාටයි ඒකේ මස් මේ හරියට මස් ගැල්ලක් වගේ කියලා දකින්න ඇත්තේ කෑල ගහේ දළු වෙන කාලෙට යා කෑල ගහ දැකලා තියෙන්නේ. කරල් පැහිච්ච කාලෙට කෑල ගහ දකින්න. හැබැයි එකෙන් කියන්න බෑ තර්කයක් ගොඩ නගන්නත් බෑ. තර්කයට ගැලපෙන්නේ නෑ ධර්මයේ. ධර්මයේ අතක් ආවචර. එක එකන තර්ක කරාට ඒ වච්චර ලොලුවට ගන්න එපා. ඇයි? අපගේ බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන මහණෙනි ධර්මයේ අතක් ආවචරයි. තර්කයට ගලපන්න බෑ නිවන. නිවන කොහොමද තර්කයට ගලපන්නේ? තර්ක කරන එකේම ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. හේතුව Tamanගේ මතේ හුවා දක්වනවා අනුන්ගේ මතේ හෙලා දකිනවා. Tamanගේ මතේ හුවා දක්වන ගම මොන රහත්කමක්ද? මොන තර්කය මොන නිවනක්ද? ඇයි යාට උමනාව තියෙන්නේ Tamanගේ මතේ උඩට ගන්න විතරයි. අනුන්ගේ මතේ පා ගන්න විතරයි. එහෙම තැනක නෑ. උන්වහන්සේම කියනවා මහණෙනි මට ලෝකයයි එක්ක වාදයක් නෑ කියනවා. ඒක සංයුක්ත නිකායක දේශනාවක් තියෙනවා මහණෙනි මට ලෝකයයි එක්ක වාදයක් නෑ කියනවා. මහණෙනි මේ ලෝකයා මාත් එක්ක වාදයට පැටලෙනවා අනේ මට වාද නෑ කියනවා. ලෝකයයි එක්ක මට වාදයක් නෑ කියනවා. ඇයි? අවබෝධයටපත් වුණාම මොනවද වාද කරන්නද පිටවත්? අවබෝධයටපත් වුණු මුනිවරයෙකුට එයා ඒ මොහොතේ ඇතිවෙන දැනීම් මාත්‍රයක් විදර්ශනා කර කර ඉන්නේ කියනවා. ඒ මොහොතේ ඇතිවෙන ඊටාම ස්වල්ප දැනීම් මාත්‍රයක් විතරයි තියෙන්නේ රහත් වෙච්ච කෙනෙකුට. ඒ කියන්නේ සියලු සංඛාර සමනය වෙලානේ. සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ මුක්ති අනාලය. නොයල්මකින් ඉන්නේ ඇයි? සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සමනය වෙලානේ. සියලු සංස්කාර සමනය වෙලා අන්තිම දැනීම් මාත්‍රේ විතරක් තියෙනවා. මොකක්ද අන්තිම දැනීම් මාත්‍රේ? සියලු සංස්කාර නැහැ. ආස්වාස ප්‍රාස්වාසය වැඩ කරනවා. ජීවිතේන්ද්‍රේ රූපේ බිඳවෙලා නැහැ. හදවත මොළයේ ක්‍රියාකාරී. මම තද මුන්දකට වැටිලා නැහැ. මගේ සිහිය මගේ ඒ කියන්නේ මම නිකන් ඇඟ දුර්වල වෙලා නැහැ. ඒ නිසා තමයි මේ ඇති වෙන දැනීම් මාත්‍රය ඇති වෙන්නේ කියලා පුදු අන්තිමටම දැනෙන. ඒ කියන්නේ නිවනටපත් වුණාම ඇති වෙනවා පොඩි දැනීම් මාත්‍රය. සියලු සංස්කාර සමනය වෙලා සබ්බ සංඛාර සමතෝ කියලා නේ කියන්නේ. සියලු සංස්කාර සමනය වෙලා හැබැයි දැනීම් මාත්‍රයක් තියෙනවා. ඇයි හදවත වැඩ කරනවා? මොළේ වැඩ කරනවානේ. ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටිලා නැහැ. තද නින්දකට වැටිලා නැහැ. ඒ නිසා මේ ඇති වෙන දැනීම් මාත්‍රයත් කුලගක් වගේ ඇතිවෙලා නැතිලා යන එක කියලා අන්තිම දැනීම් මාත්‍රයත් විදර්ශනා කර කර ඉන්න කෙනෙක් ඒ විදර්ශනා කර කර ඉන්න ගම අන්තිම දැනීම් මාත්‍රය කියන්නේ සියලු සංස්කාර සමනය වෙලා අපිනත් හිතනවාද ඒ වගේ කෙනෙක් ආයේ මේ කාමභෝගී ලෝකයට බැහැලා කාමභෝගී ලෝකයක් එක්ක ප්‍රශ්න හදාගන්නේ කියලා හිතන්න බෑ. ඇයි ධර්මයේ දන්න කෙනා දන්නවා සැබෑ රහතන් වහන්සේගේ මානසික ක්‍රියාවලිය. එතකොට දැන් අවබෝධයටපත් වෙන කෙනෙකුට උමනා නම් පුළුවන් කොහොමද
අවසාන මොහොතේ ඇති වෙන දැනීම මාත්‍රයට මෙහා පැත්තේ සියලු ක්‍රියාවලිය ඇස්සේ පංචස්කන්ධ ධර්මයක් ඇති වෙනවා කියලා දකින්න. මේ බණ ඇහෙනකොට ඔන්න චක්කු විඥානය ඇති වෙනවා. ඔබට විඥානස්කන්ධයක් ඇති වෙනවා. දැන් මාව ඔබට පේනවා. ඒතකොට චක්කු විඥානය ඇසින් විඥානස්කන්ධයක් ඇති වෙනවා. සෝත විඥාන කානේ ඇහෙනවත් ඇහිම තුලත් විඥානස්කන්ධයක් ඇති වෙනවා. ඊට පස්සේ ඔබ මේ බණ අඳුන ගන්නවනේ. මේ හාඳුරෝ මේ කතාවනේ කියන්නේ කියලා. ඒක අඳුන ගන්නවා කියන්නේ සංඥා ස්කන්ධයකුත් ඇති වෙනවා. කොහෙද ඇති වෙන්නේ? ළමයාගේ හිතේ නෙමෙයි, මගේ හිතේ, මගේ ළඟ ඇති වෙනවා. දැන් මම කියන එක කියන්නේ මේ සම්මුතියට. දැන් මේක ඔක්කොම මම කියන එකෙන් ගැලවෙන්න කියද්දි මේ මගේ ඇති වෙනවා කියනකොට කෙනෙක් කොහොමවත් ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට ඊට අනුව පින්වත්නි ඔබ තුල ඔන්න සංඥා ස්කන්ධයක් ඇති වෙනවා. ඊට අනුව ඔබ තුල එක්ක සැප වේදනාවක් ඇති වෙනවා. දැන් මේ බණ හොඳයි වගේ නම් සතුටක් ඇති වෙනවා. සැප වේදනාවක්. හොඳ නැත්නම් දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ වේදනා ස්කන්ධයක් මගේ ඇතුළේ ඇති වෙනවා. කොයි වෙලේද මේ දැන් ඇති වෙලා නැති වෙලා ගියා. එච්චරයි. අල්ලන්න බෑ වේගي. ඇති වෙනව නැති වෙලා යනවා. ඊට අනුව සිතුවිලි ටිකක් ඇති වෙනවා. ඒකට කියන්නේ මේ සංකාර කියලා. මේ අහගන්න ඒවට අනුව ඔබේ හිතේ සිතුවිලි ටිකක් ඇති වෙනවනේ. සිතුවිලි ටිකක් ඇති වෙනවා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා කියා සිතුවිලි ටිකක් ඇති වෙනවා. ඒතර මේක ප්‍රායෝගිකව දැනගන්න ඕනේ කියලා මම කිව්වේ. මේක ඕන නම් පුළුවන් ඉතින් අභිධර්මයේ ක්‍රමයට තෝරගන්න මේ චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒ 52කින් සංඥා චෛතසිකයත් වේදනා චෛතසිකයත් දෙක ඇති ඇරුණට පස්සේ ඉතුරු චෛතසික 50 තමයි සංකාර වලට අයිති වෙන්නේ කියලා උනත් කියන්න පුළුවන් බන්න. ඒතකොට සාදු කියලා යන්න පුළුවන්. හැබැයි රූප සංචේතන රූපේ නිසා ඔබට සිතුවිලි ටිකක් ඇති වෙනවා නේද? ඒකට තමයි සංකාර කියන්නේ. මේ බණ ටික අහන එක නිසා ශබ්ද සංචේතන අහන එක නිසා ඔබට සිතුවිලි ඇති වෙනව නේද? ඒකට කියන්නේ සංකාර කියලා. මේ බණ ටික නිසා ඔබට සිතුවිලි ටිකක් ඇති වෙන්නේ නැද්ද? සංකාර ස්කන්ධයක් ඔබ තුළ ඇති වෙනවා. ඊට අනුව රූප ස්කන්ධය වෙනස් වෙනවා. බටහිර ලෝකේ නම් කියන්නේ මනෝකායික රෝග කියලා. මනස ලෙඩ වෙනකොට අධිකව සතුට වෙනකොට හෘදයාබාධයක් වගේ එකක් වෙන්න පුළුවන්. ඇයි? ඒ මානසික ක්‍රියා මානසික ධර්ම වලට අනුව රූප ස්කන්ධය වෙනස් වීම ඇති වෙනවා. මානසික ඇති වෙලා තියෙන රාගේ නම් හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රබෝධයක් ශරීරය තුළ ඇති වෙන්න පුළුවන්. 아무තු උත්තේජනයක් ශරීරය තුළ ඇති වෙන්න පුළුවන්. ආදරේ වගේ හැඟීමක් නම් තියෙන්නේ ළඟ ඉන්නකොට දාඩිය දාන්නත් පුළුවන්. ආදරේ කරන කෙනා ඉන්න තැන. ඒක රූපස්කන්ධයත් වෙනස් වීම ඇති වෙනව නේද? ඒවට කියන්නේ චිත්තජ රූප කියලා කියන්නේ. ඒ කියන්නේ නාම ධර්මයන් ඇසුරෙන් රූපස්කන්ධය වෙනස් වීම ඇති වෙනවා. ඒ කියන්නේ රූපස්කන්ධයකුත් පින්වත්නි මේ බණ අහගෙන ඉන්න වෙලාවේ පංචස්කන්ධ ධර්මයක් ඇති වෙලා නැති වෙලා ගිහින් එච්චරයි. අන්න ඕක හොද්දටම දැනගන්නවා. දැනගත්තාම තේරෙනවා අනේ මේ බණ කියනවා කිව්වට බණ කියන්න පුද්ගලයෙකුත් නැහැ. බණ අහනවා කිව්වට අහන්න පුද්ගලයෙකුත් නැහැ. ඇතුලේ පංචස්කන්ධ ධර්ම ඇති වෙලා නැති වෙලා යනවා නේද? හොඳටම තේරෙනවා. අනේ කිනුත් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් ආයතන 6 දැකලා පුළුවන්. ආයතන 6නුත් පුළුවන්. දැන් මේ අකුල අපි කිව්වට මේක පින්වත්නි මේ එක කාරණයක් පැය ගණන් කියන්න පුළුවන් කාරණා. ඕනනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන සල ආයතන 6 මුල් කරගෙන මේ ප්‍රපංච ලෝකේ ගැට ගැහෙන විදියත් ලිහෙන විදියත් දැකලා ඕනනම් මම දකින්න පුළුවන්. ඕනනම් ඔය ඔක්කොම එකතු කරලා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත යමක් තියනවද? හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවද කියන එක දැකීමෙනුත් ඒ කියන්නේ ලෝකේ පටිච්ච සමුප්පන්නව ගැට ගැහෙන විදියත් පටිච්ච සමුප්පන්නව ලිහෙන විදිහත් දැකලා ඕනනම් මම දකින්න පුළුවන්. ඔය තම තමාට සංවේදී වෙන වඩාත් කිට්ටු ක්‍රමය තමන් හුරු කරන එක තමයි හොඳම දේ. ඒක උච්චර දුරට යන්නේ නැතුව මේ වෙලාවේ ගුණ ධර්ම හදාගන්න. මම අර මේ දේශනාවේ ගාථා පාඨයකුත් කිව්වේ ඒකයි මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ඡ කෙනාට. එතකොට මේ ධර්මයේ ජීවිතේ ඉස්සෙල්ලා අල්පේච්ඡ චර්යාව හදාගන්න. එතකොට මේ චර්යාවෙන් තමයි ඒකේ පදනම ඒක වින්වත්. අල්පේච්ඡකම තමයි ධර්මී පදනම. අල්පේච්ඡකම තමයි නිවනට අපිව හරවන්නේ. ඒක මහිච්ඡකම සංසාරේ පැත්තට දුවනවා. අපි සංසාරේ පැත්තට හරවනවා. අල්පේච්ඡ කියලා කියන්නේ කොට කෙනෙක් කියන්න පුළුවන් මේ ටිකක් අන්න එක. බාගෙට අඳින කීමනේ. හොඳට අඳින්න. හිතින් හැලෙන්නේ නැතුව. මොකද මේ ඔක්කොම සිල්පද රැකේ ගත්තා වෙනවා හිත රැකගත්තා. අර එක ආන්දරු කෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවානේ අලුතින් මහාන වෙච්ච ආන්දරු කෙනෙක්. ඔබ වහන්සේ මේ ගොඩාක් සිල්පද කියනවා මට ගොඩක් රකින්න බෑ. ඔබ වහන්සේ ගොඩක් රකින්න කියලා මට කියනවා මට බෑ ගොඩක් රකින්න. ඔබ වහන්සේ කියන ක්‍රමේ මට හරියන්නේ නැහැ මම මේ සිවුර අරින්න යන්නේ කියනකොට උන්වහන්සේ කියනවා එහෙනම් භික්ෂුව එකක් පුළුවන් රකින්න කියලා. එකක් පුළුවන් කියලා. එකක් නම් පුළුවන් කියන ඔච්චර ගොඩක් කොහොමද රකින්නේ කියලා.
එතකොට උන්වහන්සේ කියනවා එකක් පුළුවන් නම් ඒ ඇති කියනවා. මොකද්ද ඔබ වහන්සේ මට කියන්නකෝ එකක් රැක ගන්න කියලා හිත රැක ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒක පුළුවන්. එකයි හේතුව මොකද? හිත රැක ගත්තාම ඇසත් රැක ගත්තා වෙනවා. කනත් රැක ගත්තා වෙනවා. නාසයත් රැක ගත්තා වෙනවා. දිවත් රැක ගත්තා වෙනවා. ඒතකොට හිත පරිස්සම් කරන්නේ නැතුව රත්තරන් බඩු පරිස්සම් කරලා වැඩක් නැහැ. හිත පරිස්සම් කරන්නේ නැතුව සාරි පරිස්සම් කරලා වැඩක් නැහැ. හිත පරිස්සම් කරන්නේ නැතුව අල්මාරිය පරිස්සම් කරලා වැඩක් නැහැ. ඇයි? අල්මාරිය කොහොමත් අතහැරෙනවනේ මරණයත් එක්ක. රත්තරන් බඩු ටික මෙහි අතහැරෙනවනේ. එතකොට ඉඩ කඩන් ටික මෙහි අතහැරෙනවනේ. හිත පරිස්සම් කරගත්තොත් ඒ ප්‍රවේශම් කරගත්ත හිත සුගතියකටවත් අරන් යයි ජීවිතේ. ඒ කියන්නේ සුගතියකට හරියන්න යම් දොරක් විවෘත කරගන්න පුළුවන් හිත පරිස්සම් කරගන්න. ඒතකොට හිත පරිස්සම් කරගත්ත ශ්‍රාවකයේ පදනම තමයි අල්පේච්ඡකම. ඒතකොට පදනම එක එක විදිහට කියන්න පුළුවන්. ඒ කෙනාට හරියන විදිහට කියන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට ගත්තාම පදනම තුල අල්පේච්ඡකම තියෙනවා. මහිච්ඡ කෙනෙකුට මේ ධර්මය අල්ලන්න බෑ. අල්පේච්ඡකම කියන එක කියනකොට මේ පින්වත්නි ටිකක් කනවා කියන තැන ඉඳන් අල්ලන්න මේපා. එහෙම ගත්තොත් හරි වරදක් වෙනවා. අරික හාඳුරු කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මං අද ඔබ වහන්සේට හරියට පැහැදුනා. ඇයි කියලා අහන ඔබ වහන්සේ අද ටිකයි නේ වැළඳුවේ කියනවා. ඒතකොට උනාස් කියනවා "අපෝ මේ ටිකක් වළඳන ඉගෙන පහදින්න එපා" කියනවා. මම මේ ටිකක් කරනකොට මීටත් වඩා ටිකක් කරන සංඝයා ඉන්නවා. ඒතර අපේ ඔළුවෙත් එහෙම ඒවා වැඩ කරන්න පුළුවන්. මේ කෑම කන එකේ ආකෘති අනුව විමුක්තියට කිට්ටු වෙනවා. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ ජීවිතේ මේ තමන්ව පරිස්සම් කරගන්න ශ්‍රාවකෙක් මූලික අතිවාරයේ මේ ගුණධර්ම වලට පින්වත්නි අතිරේක වශයෙන් ලැබෙන අනුග්‍රහයක් තමයි අල්පේච්ඡකම. නැතු අල්පේච්ඡකම කියලා වෙනම සමාදන් විය යුතු තත්වයක් ගිහියෙකුට නැහැ. හැබැයි අතිරේක වශයෙන් ඒ ගුණධර්මයේ ශක්තිමත් නොවුනොත් මේ අල්පේච්ඡකම සීලයට පුදුම අනුග්‍රහයක් පින්වත්. එතනින් මේ ධර්මී පටන් ගන්නවා. ඒ අල්පේච්ඡ වෙච්ච කෙනෙකුට දැන් බුද්ධ කාලේ හිටියා දූතාංග රකින්න හාමුදුරුවෝ. තිජීවරිකාංගය තුන් සිවුරෙන් ජීවත් වුණා. පිණ්ඩපාතිකාංගය පිණ්ඩපාතෙන් ජීවත් වුණා. පාංශුකූලිකාංගය පාංශුකූලික සිවුරෙන් විතරයි ජීවත් වුණා. පත්ත පිණ්ඩිකාංගය පාත්‍රයෙන් පමණක් වළඳලා වැටෙන දෙයක් වළඳලා ජීවත් වුණා. ඔය අතර නේසජ්ජිකාංගය වගේ නිදි වරාගෙන භාවනා කළා. ඒක මේ විදියට ගිහි ජීවිතය ගත කරන මිනිහෙක් මේ ටික කරන්න කිව්වොත් ඒක කරන්න බෑනේ පින්වත්නි. කරන්න බැරියයි. මේවා ගිහියොන්න කොහොමද කරන්නේ? මේවා මේ අර දූතාංග 13ක් තියෙනවා. මේ දූතාංග 13 තමයි පින්වත්නි අල්පේච්ඡ ජීවිතයට උදව්ව දෙන්නේ. අල්පේච්ඡ ජීවිතයට තල්ලුව දෙන්නේ ඔය ඒකාසනිකාංගය ආරඤ්‍යකාංගය වගේ තව දූතාංග තියෙනවා. ඒ දූතාංග 13 තමයි අර අල්පේච්ඡකමට තල්ලුව දෙන්නේ. ඇයි අල්පේච්ඡ කෙනාටනේ මේ ධර්මයේ අයිතිය තියෙන්නේ. එතකොට මේක ලේසි වැඩක් නෙමෙයි. මේ කැලණි ගඟ අනිත් පැත්තට හරවනවා වගේ වැඩක් නෙවෙයි කියන්නේ. ඇයි සංසාරයට බර වෙච්ච හිතක්නේ මට තියෙන්නේ. දැන් මටත් ඔබටත් තියෙන්නේ සංසාරයට ලං වෙන හිතක්. සංසාරයට හුරු වෙලා ඒක සංසාරයෙන්ම හෙම්බත් වෙලා ඒ හිත. ඒ හෙම්බත් වෙලා එනකොට ආපු හෙවණැලි හිතේ තියෙනවා තව. උදාහරණයක් විදිහට ඔබට ද්වේෂය තියෙන්නේ අර තිරිසන් ලෝකේ කාලයක් ඉපදී ආපු එකේ ආදීනවයක් විදිහට. මිනිසුන්ගේ හිතේ ද්වේෂය පැලවෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. ද්වේෂයට හේතුව තමයි සංසාරේ තිරිසන් ලෝකයේ ඉඳලා අර මාංශ භක්ෂික සත්තු වගේ සත්ත්වෙක් ඉඳලා අපි සත්තු මරාගෙන කාලා ඒ විදිහට ඇතිවෙච්ච කාරණාත් එක්ක අපේ හිත ඒ සංසාරේටම බර වෙච්ච හිතක්. එතකොට ඒ තිරිසන් ලෝකේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ ඇතිවෙච්ච සෙවණැල්ලක් විදියට තමයි ඔබේ හිතේ බලවත් විදියට ද්වේෂය තියෙන්නේ. එතකොට ඒක සංවර්ධනය වෙලා තියෙනවා තිරිසන් ලෝකෙන් අපිට. එතකොට තිරිසන් ලෝකේ එහෙම අර මේකයි මේ සෙවණැලි තියෙනවා සංසාරේ ඒක තැන් වලට වැටිලා ආපු ගමනේ. මොකද උන්වහන්සේ මතක් කරනවානේ මේ සංසාරික පුරුදු තියෙන්න පුළුවන් අරහත් වේටපත් උනත් කියලා. ඒ කියන්නේ ද්වේෂයේ සමස්තයක් විදියට ගත්තාම ද්වේෂයේ සංවර්ධනය වෙන්නේ තිරච්ඡානියෝනේ. මාංශ භක්ෂික සත්තු විදියට ඉඳලා අනෙක් සතාව ඝාතනය කරලා ඒ සතාව භුක්ති විඳලා එහෙම ආපු සංසාරික සත්‍යෙක් මමත් ඔබත්. ඔබ විතරක් නෙමෙයි හැම කෙනෙක්ම එහෙම. එතකොට ඒවයින් සංවර්ධනය වෙච්ච මානසික උපක්ලේශ තියෙනවා. ඒවත් එක්ක සංසාරයට බර වෙලා පහළට දැන් ගහගෙන යනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ පරිසෝධකාමී කියලා. මේක පින්වත්නි මහවැලි ගඟ අනිත් පැත්තට හරවනවා වගේ වැඩක්. මේක ඔය බණ ටිකක් අහලා රහත් වෙන්න බෑ. හැබැයි මේ ඔබට ගොඩාක් දේවල් දැන් ඔබ කරගෙන තියෙනවා. හේතුව ඔබට මේ බණ ටික ඇහෙන්නේ පවා සසර හේතුඵලයක. ඒ කියන්නේ ඔබට හිතේ අනේ දැන් මම කොතනින්ද පටන් ගන්න කියලා. ඔබට පටන් ගන්න දෙයක් නැහැ.
ඔබගේ සංසාරික හේතුඵල ටික නිවන පැත්තට හැරිලා තියෙනවා. ඒ නිසානේ මේ බණ ටික මේ වෙලාවෙත් ඔබගේ කනට වැටෙන්නේ. මේ වෙලාවේ කී දෙනෙක් ලෝකේ කී දෙනෙක් කතාන්දර අහගෙන නැද්ද? ඒතර මේ වෙලාවේ ඔබේ කනට මේ ටික වැටෙනවා කියන්නේම ඔබේ සංසාරික විදර්ශනා ඥානය අවදි කරගන්න පුළුවන් කියන සංඥාව ඔය. ඒ කියන්නේ මේ වැඩේ ඔබට කරගන්න පුළුවන් කියන. ඒතර සංසාරයට බර වෙච්ච හිතක් අනිත් පැත්තට හරවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඔබට ඒක අනිත් පැත්තට හරවන්න පුළුවන් ලකුණක් පහළ වෙලා තියෙනවා. ඒ නිසා මේ කතාවෙන් දෙපා. මේ කතාවෙන් දෙපා පොඩි ගුණ ධර්ම වලින් පටන් ගන්න. ඉස්සලා අම්මට වඳින්න පටන් ගන්න. මේ ධර්ම මාර්ගය යන්න බෑ පින්වත්නි අම්මට වඳින්න. අද ඉන්න මිනිස්සු ලොකු භාවනා ගැන කතා කරනවා. සතිපට්ඨාන ගැන ඔළුවේ වැඩ කරන්නේ. ඒ වුණාට අම්මට බත් ටිකක් දෙන්නේ නැහැ. වැඩින්නේ නැහැ හිත. ඇයි? මේ හිත වැඩෙන්නේ මේක පින්වත්නි විශ්ව කතාවක්. මේක ස්වභාව ධර්මයේ රිද්මය. මේක මේ පරිසරයෙන් ඇහෙන ලස්සන සුන්දර පරිසරයට සමවදින ස්වභාව ධර්මයේ තුලින්ම සම්පූර්ණයෙන්ම නිවිල යන සුන්දර පණිවිඩයක් මේක. මේක රහසක්. ඇයි? බුදු කෙනෙක්ගේ හිතේ විතරමයි මේක උපන්නේ. ලෝකේ කොයිතරම් මිනිස්සු හිටියත් මේ රහස දන්නේ නැහැ. අපිට කන්න නැති වෙන්න පුළුවන්. අපිට ගොඩාක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ බුදු කෙනෙක්ගේ දායාදේ ගැන දන්නවනේ. ලෝකෙම මොකද? ලෝකෙට කතාන්දරයක් නැහැ නේ. ලෝකෙ උඩ බලන්න දෙවියන් කී ඉන්නවා. ඒතකොට ලෝකයේ දෙවියන් කී ඉන්නවා, යාඥා කරනවා, දේවස්ථාන වලට යනවා. එහෙම යන ලෝකයක මහණෙනි දෙවියොන්ට වගකීම දෙන්න බෑ. නුඹලා වගකීම ගන්න ඕන. නුඹලාගේ හිතේ වගකීම ගන්න තරමට නුඹලාට නිකලෙස් වෙන්න පුළුවන් කියලා වගකීම මට දුන්නානේ. පින්වත්නි බුදුහාමුදුරන්ව ගරු කරන්න වෙන මොකුත් ඕනේ නැහැ. ලෝකයේම දෙවියන්ට වගකීම දෙද්දී මහණෙනි දෙවියන්ටත් වඩා නුඹලා ශ්‍රේෂ්ඨයි. අපිට ශ්‍රේෂ්ඨත්වයේ දීලා වගකීම දුන්න එක මදි. වෙන මොන කතාවද? මහණෙනි වගකීම තියෙන්නේ ඔබලාටයි. ඔබලා වගකීම ගන්න. වගකීම ගන්න නැතුව වගකීම කාටවත් අල්ලු කරන්න බෑ. ඒක උන්වහන්සේ එක එක විදියට කිව්වා. ඒ කාලෙට හරියන විදියට කියන්නේ. උන්වහන්සේ එක එක විදියට කිව්වා. මහණෙනි සක්‍ර දේවේන්ද්‍රයා හැමදාම උදේ හවස මනුස්ස ලෝකෙට වඳිනවා. අන්න දෙවියෝ ටිකක් පහළට දාලා මනුෂ්‍යත්ව උඩට ගන්න විදිය බලන්න. සක්‍ර දේවේන්ද්‍රයා ඇත්තටම දෙවියෝ එහෙම වඳිනවා ඇති බුදුරුමේ අපිව නලවන්න කතාන්දර කියන්නේත් නැහැනේ. වඳිනකොට මාතලී අහනවා ඇයි කියලා. එතකොට කියනවා මහණෙනි මේ යේ ගහට්ටා පුඤ්ඤතරා ගිහි ජීවිතයේ ගෙවමින් පින් කරනවද? සීලවන්තා උපාසකා එමිණියගේ ජීවිතේ පන්තිල් තියනවද? ධම්මේන ධාරම් පෝසෙන්ති ධර්මානුකූල අමුදරුවොත් එක්ක ගනුදෙනු ටික තියනවද? තා නමස්සාමි මාතලි මං මේ මිනිසුන් වඳිනවා කියලා දෙවියොත් කියනවා. ඒතර ඒ හැම කතාවකින්ම දේවත්වයට වඩා මනුස්සත්වයේ උසස් කියලා දාර්ශනික හරයක් දුන්නානේ. ඒතර මේ බුදුදහමේ එන දාර්ශනික හරය අල්ලන්නේ නැතුව කතාන්දර ටිකක් අල්ලගත්තොත් එයාට හිතෙන්න පුළුවන් අනේ මේ මොන කතාන්දරද කියලා. එහෙම හිතෙන්න පුළුවන්. උඩ කතාව අල්ලගත් පින්වත්නි මේක අපේ දේශනා ආඛ්‍යානයි. ඒක අපි සද්ධාව මුසු වෙන විදිහට මොකද බුදුහාරෝන්ගේ දේශනාවත් පස්සේ කාලේ දේශනාවත් අද වගේ සමාජයකට නෙමෙයි කිව්වේ. එදා බණ කිව්වේ මේ ශ්‍රද්ධාවන්ත මිනිසුන්ට. ඒකෝට ඒ කතාව ඇස්සේ සද්ධාවත් සම්මිශ්‍රණය කරලා දේශනාව ඉස්සරහට ගියේ. එහෙම නැතුව මේ මහාවංශයේ සම්පූර්ණයෙන්ම මේ බොරු කියලා අපිට කියන්න බෑ. නමුත් සද්ධාවත් වැඩෙන විදියට මහාවංශය රචනා කරලා තියෙනවා. ඒතර අපි අල්ලගන්නේ අර කතාන්දර ටික විතරයි. දැන් සස ජාතකයේ තියෙනවා හඳේ හාවෙක් ඉන්නවා කියලා. සස ජාතකයේ තියෙනවා හඳේ හාවෙක් ඉන්නවා කියලා. දැන් මේ පුංචි ළමයෙක්ගෙන් ඇහුවත් දන්නවා හඳේ හාවෙක් නැහැ කියලා. එතකොට ඔය කතාව අපිට බය නැතුව ගිහින් නාසායතනයටත් කියන්න පුළුවන්. ඇයි? ඒතර උඩින් ඇල්ලුවොත් මොන පිස්සු කතාවක්ද නාසායතනෙට පුළුවන් ද හඳේ හාවෙක් ඉන්නවා කියලා කියන්න. එහෙනම් නාසායතනෙ hina වෙයි අපිට. මොකද මේ හඳේ හාවෙක් නැහැ කියලා දන්නවා. එහෙම කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන දාර්ශනික හරිය ඊට වඩා ගැඹුරු වෙන්නේ. ඔය සස ජාතකයේ තියෙන්නේ මේ ඒ කියන්නේ ඒක තමයි අපි දේශනා ආඛ්‍යානෙ. දේශනා ආඛ්‍යානෙ ඒක. මම මේ කෙනෙක් හොඳට ඔළුවට ගන්න. සස ජාතකයේ තියෙන්නේ හාවෙක් සතෙකුට ආහාරය වෙන්න කියලා හරි මම ආහාරය වෙන්නම් ඔයාලට කියලා. හාව ඔක දිග කතාවක්. හාව පනිනවා ගින්නට. ගින්නට පනින්නේ Tamanගේ ජීවිතය අත්හැරලා අඹ මං කාපක් කියලා පනින්න ගින්නට. ඒතර මම කන්නේ කියලා ගින්නට පනිද්දී හාව ගින්නට පනින අතරේ අර මේ සද්දෙවිඳු ඇවිල්ලා හාව අරගෙන ගිහින් හාව හඳේ ඇඳලු. ඒක නිසා කියනවා හඳේ හාවෙක් ඉන්නවා කියලා. ඇත්තටම ඔකේ කතාව තමයි පරාර්ථකාමී මිනිස්සු
පරාර්ථකාමී මිනිස්සු ඉරහඳ පවතින තාක්කල් ජීවමානයි කියන දාර්ශනික හරයේ තියෙන්නේ. පරාර්ථකාමී මිනිස්සු ඉරහඳ පවතින තාක්කල් ඒගොල්ලන්ගේ නම පවතිනවා කියන දාර්ශනික හරයේ තියෙද්දි උඩින් කතාන්දරේ විතරක් අල්ලගත්තාම අමාරුව වැටෙනවා. ඒ අපේ දේශනා ආඛ්‍යානය. දැන් ওই කතාව අපිට හඳේ හාවෙක් ඉන්නවා කියලා අපි කිව්වේ මෙන්න මේ අදහසින් කියන එක අපිට පුළුවන් ආසායතනෙට ගිහින් බය නැතුව කියන්න. ලංකාවේ භික්ෂුවකට. ඒතර ඕකේ අල්ලගත්තේ කොයි ටිකද? අල්ලගත්තේ හඳේ හාවෙක් ඉන්නවා කියන උඩ කතාන්දර. ඒක යාගේ දෘෂ්ටියේ ප්‍රශ්නේ නිසා ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේ මේ අපේ දේශනා ආඛ්‍යානයක. එතකොට ආඛ්‍යානීය දිහා බලාගෙන දැන් ඒක උදාහරණයෙන් අපි කතා කරන්න නරකයි. එතකොට ඒකෙන් අපිට කියවන්න බෑ හැබැයි බොහොම එර්දිමත් ධර්මයේ පුහුණු කරපු මුනිවරුන්ට ලොකු දෙයක් කරන්න බෑ කියලා අපිට කියන්නත් බෑ. ඇයි? අපිට මේ විනාඩි 5ක්වත් දිනු කරපු චිත්ත සමාධියක්වත් නැහැ පින්වත්. එහෙව් එකේ අපිට පුළුවන් ද මේ රූපාවචර ධ්‍යාන තියනවද? අරූපාවචර ධ්‍යාන තියනවද? කොහෙද නිරෝධ සමාපත්තියක් තියෙන්නේ? එහෙම කියලා අපිට කියන්න බෑ. ඇයි? අපි එහෙම කියනවා නම් අසාධාරණයිනේ විනාඩි 5ක්වත් අපි භාවනා කරන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ වැඩපිළිවෙල ප්‍රායෝගිකව පාවිච්චි කරන්න. එතකොට තේරෙයි මේකේ තියෙන අමුතු කතාවක්. මේක උඩ කතාව නෙමෙයි කියලා තේරෙයි. එතකොට ඒ දේශනා ආඛ්‍යානයේ තියෙන උඩ කතාව අල්ලගන්න උඩ කතාව අල්ලගත්තත් කමක් නැහැ. බොහොම අහිංසක අම්ම කෙනෙක් සද්ධාව දිනු කරන්න ඉතින් අල්ලගත්තට කමක් නැහැ. රුවන්වැලි සෑයේ පාදම හරියේ පහලට පේසාවල්ලු හරියේ නවවතාවක් ගිලා බැස්ස කියලා තියෙනවා. तो नव वතාවක් පළවෙනි වතාවෙත් ගිලා බැස්සලු දෙවෙනි වතාවෙත් ගිලා බැස්සලු මේ විදිහට ගිලා බැස්සලුනේ ඒ කතාව කියද්දී මම හිතන්නේ මහානාම හාමුදුරුවෝ එක කියන්නේ මහවන්තේ මිනිස්සුගේ ශ්‍රද්ධාවත් සම්මිශ්‍රණය කරලානේ එහෙම ගිලා බහින්න පුළුවන් ද නව වතාවක් ඇත්තට මේකේ කතාව තමයි අත්තිවාරම ඒ තරම් යටින් දැම්මා කියන කතාවනේ හැබැයි අපි දේශනා ආඛ්‍යානිතම අර්ථ ඒ නිසා අපි මේ උඩින් අල්ලන්නේ නැතුව මේ බුදුදහමට කරහන්න බෑ එහෙම උනන්ද මේ කතා අභියෝගයට ලක් කරන්න බෑ ඒ නිසා පින්වත්නි මේ අපේ අර දාර්ශනික හරය අපිට හැම වෙලාවකම මතු කරගන්න පුළුවන් වුණොත් මේ දැන් ඔය ජාතක කතාවල විතරක් නෙමෙයි ත්‍රිපිටකයේ තියෙන විමාන වස්තු පාළිය දිව්‍ය විමාන ගැන එහෙම කියනකොට ඒ වගේ ඇස්සේ තියෙන දාර්ශනික හරයත් අපිට පොඩ ගන්න පුළුවන් වුණොත් මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට අල්පේච්ඡ කමට උදව්වක් හම්බ වෙන මේ ගුණධර්ම ටික ටික පුහුණු කරන්න තියෙනවා. ටික ටික කරන්න. ටික ටික කරන්න කියන්නේ මේ පැවිද්දෙකුට වගේ අපිට පත්තපිණ්ඩිකාංගය ඊට පස්සේ තිජීවරිකාංගය පාංශකූලිකාංගය මේවා කරන්න බැරි විහාරඤ්ඤිකාංගය. හැබැයි අපිට පුළුවන් ටික ටික කරන්න නේ. දැන් මම ඔබට කියලා දෙන්නම් පොඩි සැලැස්මක් විනාඩියෙන් දෙකකින් මේ ඔබට පුළුවන් ගෙදර ඉඳලා කාටවත් කියන්න එපා මේවා ප්‍රදර්ශනය කර කර ගුණධර්ම රකින්න බෑ පින්නවා. ඇයි? අද ගුණධර්ම දකින්නේ මානසික රෝගියෙක් විදියට. කවුරු හරි දුවෙක් ගුණධර්මයක් දියුණු කරනවා නම් ගෙදර ඒකට කවුරුවත් නෙමෙයි අල්ලපු ගෙවල් වලයි නෙමෙයි. ගෙදරින් තමයි විරෝධය එන්නේ. අද ඉච්චරට මිනිසුන් කඩා වැටිලා. දරුවෙක් භාවනා කරනවා නම් අම්මා තමයි පළවෙනියෙන් විරුද්ධ වෙන්නේ. බිරිඳ ගුණධර්ම රකින්නකොට මහත්ය තමයි කකුලෙන් අදින්නේ. මහත්ය ගුණධර්ම රකින්නකොට බිරිඳ කකුලෙන් අදිනවා. ගුණධර්ම ප්‍රදර්ශනය කර කර අද කරන්න බෑ. ඇයි? ගුණධර්ම දියුණු කිරීම මානසික රෝගී තත්ත්වයක් විදියට දකින්න තරමටම මේ ප්‍රශ්නේ උඩුදුවල ඉවරයි පින්වත්නි. රහසිය ලක්ෂණ. කාටවත් කියන්නේ. ඔබට පුළුවන් මේ විදියට දැන් රහතන් වහන්සේලා විකාලේ ආහාර ගත්තේ නැහැ. මම අද රහතන් වහන්සේලා 90 ජීවත් වෙනවා. අද මම විකාලේ ආහාර නොගෙන ඉන්නවා කියලා සතියකට හමාරකට සැරයක් රැයට කන්න නැතුව ඉන්න අරගෙන අදිෂ්ඨාන කරනවා. කාටවත් කියන්න යන්න එපා. කවුරු හරි ඇහුවොත් එහෙම ඇයි කන්නේ නැද්ද කියලා ඇහුවොත් ඔය ඒකට මොකක් හරි කියලා පැත්තකට වෙන්න. හැබැයි ඔබේ අභ්‍යන්තරික හිත අර විදියට පුහුණු කරන්න. හිත පූර්ව චේතනාවකට අනුව වැඩ කරන්න පටන් ගන්නවා. පොඩි දේවල් අමාරු නෑ. දැන් මේකේ තියෙනවානේ අර මේ දූතාංගවල තියෙනවා නේසජ්ජිකාංගය කියලා. නේසජ්ජිකාංගය කියන්නේ ඉරියව් තුනකින් පවත්වනවා ජීවිතේ. ඉරියව් තුනක් කියන්නේ නිදාගන්නේ නෑ. රාත්‍රියේ නිදාගන්න. ඔබට පුළුවන් මාසෙකට දෙකකට සැරයක් හරි මම නේසජ්ජිකාංගයේ නම් වූ උතුම් මේ ගුණධර්මයේ අතිරේක ගුණධර්මයේ දූතාංගයේ රහතන් වහන්සේලා සමාදන් වෙලා නිකලෙස් වුණා. අද මම රාත්‍රිය අවදීන් ඉඳලා දහම් මානසිකාරයකින් ඉන්නවා. ෆෝන් එක පැත්තේ තියලා මම අද දහම් මානසිකාරයකින් ඉන්නවා. සක්මන් කරනවා. ඔබට පුළුවන් ගෙදර මිදුල සක්මන් වලුවක් කරගන්න ඉදාරයට. කියන්න යන්න ඕනේ. කට්ටිය ඇහුවොත් ඔය අයියේ ඇහැදලා කියන්නේ අනේ උඹ ටිකක් නිින්ද කියන්නේ මම පොඩක් එළියට වෙලා හිටියා කියලා හිමීට ඇඟ බේර ගන්න. කියන්න යන්න එපා. ඇයි? එයා මානසික වෛද්‍යවරයෙක් ළඟට එක්කරන යන්න පුළුවන්.
ඒ නිසා මේ ඔබට පුළුවන් මේ දැන් නේසජ්ජිකා මේ ගුණධර්ම මේ විදිහට කරන්න බෑ දිනවත් අපිට පුළුවන් මාස 3කට සැරයක්වත් රහතන් වහන්සේලා අනුව අපේ හිත හුරු කරන්න. ඒ විදිහට පොඩි දේවල් උපක්‍රම පාවිච්චි කරලා ආධ්‍යාත්මික සැලසුමක් හදාගන්න කියනවා. ආධ්‍යාත්මික සැලසුමක් නැති මිනිහෙකුට මේ විදර්ශනා ඥානෙ මතු කරගන්නවා කියන හීනයක්. හැබැයි එතකොට එහෙම කරාම නිවන් දකින්නෝද කියලා කෙනෙක් අහන්න පුළුවන්. නෑ. මෙහි නිවන් නොදැක්කත් කවදා හරි නිවන මුණ ගැහෙන දවසට ඉතාම සැහැල්ලුවෙන් විදර්ශනා ඥානෙ මතු කරගෙන නිකලෙස් වෙන්න උදව් වෙයි. ඒ හිත පොඩි දේවල් පටන් ගන්න. අම්මට වඳින්න ඉස්සෙල්ලා තාත්තට වඳින්න. මොකද අම්මා ඔබ කවදාවත් අම්මගේ කකුල් දෙක අල්ලලා පසක පිටවල වැඳලා තියෙනවද? අම්මගේ කකුල් දෙක අත ගාලා වැඳලා නැත්නම් අභිධර්මී කතා කරන්නේ හොඳයි තමයි. අභිධර්මී කොච්චර කතා කරත් නිකලෙස් වෙන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ පවා මම පැවිදි වෙන්න කෙනෙක් ආවට පස්සේ අහනවා මේ ගිහින් අම්මගෙන් අවසර අරන් එන්න කියලා. හේතුව තමයි මේ පැවිද්ද yaadෙන්නේ නැහැ නැත්තම්. දෙමව්පියන් මේකේ අස්සේ තියෙන මුතු ගැඹුරු කතාවක්. මට ඒක මේ දේශනාවේ කරන්න බෑ. හැබැයි ඔබට මම කියන්නම් මේ අම්මට වඳින්න පටන් ගන්න ඉස්සෙල්ලා. ලොකු අභිධර්ම කතා, ලොකු බණ කතා නෙමෙයි. ඉස්සෙල්ලා මේ ස්වල්ප ගුණධර්මයෙන් පටන් ගන්න. මොකද අම්මට තාත්තට වඳින දැන් ඔය වඳින්න ඕන. දැන් ඔබ බලන්න පුංචි කාලේ වඳින්න ලැජ්ජා වෙන්න එපා. දැන් කෙනෙක් කියනවා අපි එහෙම වැඳලා නැහැ. ආධ්‍යාත්මික දියුණුවක් හදාගන්න කෙනෙක් ඒ ස්වල්ප ගුණධර්මයට කැමැත්තක් හදාගෙන හිස නමාගෙන ඒ ගුණධර්මය දියුණු කරගන්න ඕනේ. ඔය පුහු මාන්නේ පැත්තකින් තියන්න. ඔය පුහු මාන්නේ නිසා තමයි සංසාරේ ඉපදෙමින් මැරෙමින් දිග ගමනක් ආවේ. තවත් ඔය බලාට මේ ගමනේ යන්න ඕනේ කියලා හිතෙනවා. පුංචි කාලේ අර ඇවිද ගන්න බැරි දරුවෙක් hina වෙනකොට සතුටෙන් hina වෙනකොට අර අම්මා කෙනෙක් නලව කතා කරද්දී මේ වේගෙන් අතපය ගහනවා නේද? hina වෙවි වේගෙන් අතපය හොල්ලන්නේ යාට හිට ගන්න බෑ. එතකොට ওই කකුල් දෙක ඉබ්බනේ අම්මා හැදුවේ. ඔය කීවතාවක් ඔයලාගේ කකුල් දෙක අම්මා ඉඹලා. ඒ ඉඹිනකොට කීවතාවක් මූණි වැදිලා. ඒ නිසා ඉස්සලා අම්මට වඳින්න පටන් ගන්නවා. ඒවා තමයි අතිරේක ගුණධර්ම. ඒ අල්පේච්ඡ ගුණධර්ම වලට අතිරේකව ලොකු උදව්වක් වෙනවා. ඒ උදව්වක් ඇති වෙන ගුණධර්ම ඔබ කවදා හරි නිවන. මෙහි බැරි වුණත් කවදා හරි නිවිලා යනකොට උදව් වෙනවා. මොකද ඒතෙන් පටන් නොගත්තොත් ලොකු භාවනා තිබ්බත් වැඩක් නැහැ, හිත වැඩින්නේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පවා අම්මගේ තාත්තගේ අවසර නැත්තම් බෑ මහාන කරන්න කියලා කිව්වේ. පැවිද්ද yaadෙන්නේ නිවන් මඟ yaadෙන්නේ නැහැ බුද්ධ ශ්‍රාවකයෙකුට. ඒ ස්වල්ප ගුණධර්ම. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය, යථාර්ථ අවබෝධය, නිවන් පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ සම්බෝධි තරුණ බෞද්ධ සංගමයේ පින්වතුන් විසින්. එයත් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට මැදිහත් වෙනවා. ඔබට බොහෝම පිං. සම්බෝධි තරුණ බෞද්ධ සංගමය ඊටාම සම්බෝධි විහාරස්ථානයේට කටයුතු කෙරෙහි වඩා උත්තේජනයකින් උනන්දුවෙන් කටයුතු කරන පිරිසක්. එයත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. අද දේශනාව වෙනුවෙන් සම්බන්ධ වීම වෙනුවෙන් සම්බෝධි තරුණ බෞද්ධ සංගමයේ සියලු දෙනාගේ කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ දේශනාමය කුසල් උපකාර වේවා, හේතු වේවා, වාසනාව වේවා, බලවත් වේවා කියලා. ඒ වගේම සම්බෝධි තරුණ බෞද්ධ සංගමයේ පින්තුන්ගේ හා මේ මැදිරියට පැමිණි ඔබ හැම දිනාගේම නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් උපකාර වේවා. යත්තන්ගේ භවගාමී සසර සුවපත් වේවා. තරුණ බෞද්ධ සංගමයේ කවුරු හරි කෙනෙක් මේ පරලෝකීයින් ඒ පවුල් වල හැම දිනාගේම නමින් මේ ගියත් ඉන්නවා නම් මේ හැම දිනාටමත් අපි මේ සත්පුරුෂ කුසලයේ අනුමෝදන් කරමු. ඒ හැම දිනාගේම භවගාමී සසර සුවපත් වේවා. සියලු දිනාටම ජාත්‍ය ආදී දුකින් නිදහස් ලැබෙන උතුම් නිවන් පිණිසම මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරමු. ඒ වගේම සියලු දෙනා හැදු වැඩු දෙමව්පියන්ටත්, ගුරු උතුමන්ටත්, සියලු කල්යාණ මිත්‍රයන්ටත් මේ පින් අනුමෝදන් කරන්නේ යතු බලාපොරොත්තු වෙනවා. තරුණ බෞද්ධ සංගමයේ සියලු පින්තුන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ඥාතිවරුන්ට හැම දිනාටම මේ පින් උපකාර වේවා. මේ කුසල් ධර්මයන් උපකාර වීම තුළින් යත්තන්ට යහපත, අභිවෘද්ධිය, සිත ශාන්තිය සැලසේවා. හැම දිනාගේම ජීවිතයේ ධර්මයේ පිහිට පිළිසරණ ලැබේවා. ධර්මී රැකවරණය ලැබේවා. සියලු දෙමව්පියන්, ඥාතිවරු හැම දිනාටම මේ දුක් සහිත සංසාරේ නිදහස් වෙලා ගෞතම බුදු සසුනේම මේ ගෝර සංසාරික දුක හමාර කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දෙමව්පියන්ට, ගුරුවරුන්ට, කල්යාණ මිත්‍රයන් හැම දිනාටම මේ දේශනාමය කුසල් බලවත් වේවා කියලා අපි අනුශාසනා කරනවා.
මේ පවතින වසංගත තත්ත්වය තාම ඉක්මනින් සමනීය වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරමු. මේ සම්බෝධි විහාරස්ථානයේ නිර්මාතෘවරයන් වහන්සේ විදියට මේ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවරයන් වහන්සේ විදියට මේ කටයුතු කෙරෙහි අප්‍රමාණව කැපවුණු අපවත් වී වදාළ නම කියන්න අවසරයි. පින්වත් දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් ඉතාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමය පින බලවත් වේවා කියලා කියනවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ ගිය ඥාතීන්ට ඔබ අප හැම දිනාටම විශේෂයෙන්ම ඔබගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට විශේෂයෙන්ම දැන් වර්තමානයේ මේ කටයුතු වලට උදව් කරන බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට නිවන් පිණිස මේ දේශනාව බල